හරි. හොඳින් අවධානය දෙන්න. අපි දින 12න් B1ක් වැඩසටහන පටන් ගන්න හදන්නේ. මේක විභාගයට ඉතාමත් වැදගත් වෙන ඕගොල්ලොන්ගේ විභාගයට ඉලක්ක කළා සකස් කරපු වැඩසටහනක්. වැඩසටහන ගැන මම පොඩි හැඳින්වීමක් කරන්නම්. ඊට පස්සේ අපි පටන් ගමු. අපි මේක දැනට ෂෙඩියුල් කරලා තින්නේ දවස් 12කට. දවස් 12 ඇතුළත අපි සම්පූර්ණ විෂය නිර්දේශය සාරාංශගත කරලා නැවතත් සාකච්ඡා කරනවා. ඒ වගේම මම හිතන්නේ ඕගොල්ලන්ට දැන් ටියුට් එක ලැබිලා ඇති. මම ගෲප් එකකටත් දැම්මා. එක දවසකට අපි ව්‍යුහගත හෝ රචනා ප්‍රශ්න 5 බැගින් සාකච්ඡා කරනවා. ඒ ප්‍රශ්න පහේ සාකච්ඡා කිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. මම පැහැදිලි කරනවා විභාගෙදී අපට ලකුණු ලැබෙන්නේ කොහොමද? මාකින් එකේ අපට ලකුණු ලැබෙන්නේ කොහොමද? ඒ වගේම ලකුණු ලබා ගැනීම සඳහා අපි පිළිතුරු ලියන්න ඕන කොහොමද? අපට අඩු දැනුමක් තිබුණත් යම්කිසි පාඩමක අපට අඩු දැනුමක් තිබුණත් වැඩි ලකුණු ප්‍රමාණයකට යන්න මේක ප්ලෑන් කරගන්නේ කොහොමද? මෙන්න මේ වගේ දේවල් තමයි මේ වැඩසටහනේ අපි සාකච්ඡා කරන්නේ. පළවෙනි දවස ඉවර වෙනකන් ඉවසීමෙන් ඉන්න. එතකොට ඕගොල්ලෝ ඇත්තටම අවබෝධ වෙවි මේක මොනතරම් වැදගත්ද කියලා. මම දැන් පැහැදිලි කිරීමක් කරන්නම්. ඇත්තටම අපිට විභාගෙදී ෆිසික්ස් වලට B එකක් ගන්න පුළුවන්ද බැරිද? දැන් ඇත්තම කතාව භෞතික විද්‍යාව අමාරුයි. පේපර් එකත් සංකීර්ණයි. ඔය තියෙන තත්ත්වය යටතේ අපිට මේකට B එකක් ගන්න පුළුවන් වෙයිද? අපිට පේපර් එකට හොඳින් මූණ දෙන්න පුළුවන් වෙයිද? ගොඩක් වෙලාවට ඕගොල්ලන්ට හොඳ ප්‍රතිඵලයකට යන්න බැරි වෙන මූලිකම හේතුව විභාගෙදී බය වීම. හරිනේ? ඔයාගේ දැනුම මදිකමක් නෙමෙයි. සිලබස් එක පිළිබඳ ඔයාගේ දැනුම අඩුවීම නෙමෙයි ඇත්තටම. ඔයාට යම්කිසි දැනුමක් සම්පූර්ණ සිලබස් එකම ඕනේ නැහැ. සිලබස් එකෙන් භාගයක් දැනගෙන හිටියත් සෑහෙන හොඳ ලකුණකට යන්න පුළුවන්. උදාහරණයක් විදිහට සිලබස් එකෙන් භාගයක් දැනගෙන හිටියත් විභාගෙදී 100කට වගේ යන්න පුළුවන්. ගැටලුව තියෙන්නේ ඔයාට බෑ කියලා හිතලා ඔයා විභාගෙදී බය වෙනවා. ඔන්න ඔය බය නැති කරගත්තොත් තමයි හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන්. අපි පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බලමු පේපර් එකේදී අපි ලකුණු ගන්න ඕන කොයි විදියටද කියලා. හොඳින් මතක තියාගන්න ඔයා ලකුණු ලබාගත යුතු ආකාරය හොඳින් විශ්ලේෂණය කරලා බැලුවොත් අපිට පුළුවන් බය නැතුව B එකකට යන්න. මම මෙතනදී සංසන්දනය කරලා පෙන්නනවා විභාගෙදී C එකක් ගන්නවා නම් අපිට කොච්චර ලකුණු ප්‍රමාණයක් අවශ්‍යයිද? B එකක් ගන්නවා නම් අපිට කොච්චර ලකුණු ප්‍රමාණයක් අවශ්‍යයිද කියලා. ඒකක් ගන්න නම් ඇත්තරම අපි සෑහෙන මහන්සි වෙන්න ඕන. හොඳ දැනුමක් තියෙන්නත් ඕන. ඒ වගේම විභාගෙදී හොඳින් මූණ දෙන්නත් ඕන. අපි ඒක පැත්තකින් තියමුකෝ. අඩුම ගානේ ෆිසික්ස් වලට B එකක්වත් දාගන්න පුළුවන් නම් ඇත්තට මේක වගේ සෙට් ස්කෝර් එකට සෑහෙන දායක වෙනවා. මුලින් අපි ලකුණු ටික විශ්ලේෂණය කරලා බලමු. හරිනේ? මේ හිතන්න. අපිට අවශ්‍ය C එකක් නම් එහෙම නැත්නම් අපිට අවශ්‍ය B එකක් නම් අපි කොහොමද මේකට ලකුණු ගන්න ඕන කියන එක. හරිනේ? අපි හිතමු ව්‍යුහගත පේපර් එක
ස්ට්‍රක්චර්ඩ් එක. C එකක් ගන්නවා නම් සාමාන්‍යයෙන් ඔයාට එක ප්‍රශ්නයකට ලකුණු 6 බැගින් ප්‍රශ්න 4ට ලකුණු 24ක් අවශ්‍ය වෙනවා. එක ප්‍රශ්නයකට 10න් 6යි. අමාරුම ටාගට් එකක් නෙමෙයි 10න් 6යි. භාගයකට කිට්ටු ප්‍රමාණයක්. රචනයකට ඔයාට දල වශයෙන් ලකුණු 8 බැගින් 15 වෙන්නටක් හොඳේ භාගයකට කිට්ටු ප්‍රමාණයක් 15 වෙන්නටක් ප්‍රශ්න 4ට 32ක් ඕන වෙනවා. මේ දෙක එකතු කරොත් 56යි. හැබැයි මේක දෙකෙන් බෙදෙනවා. එතකොට ඔයාට ලැබෙනවා ලකුණු 28ක්. හරිනේ 28ක්. දැන් ඔයාට අවශ්‍යයි MCQ එක. දැන් ගොඩක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි විභාගෙදී MCQ ගොඩාක් ලකුණු ගන්න ඕන නේද? ඇත්තම කතාව නෑ. මම නම් බොහොම පැහැදිලිව කියන්නේ එක්සෑම් එකේදී අපි ලකුණු ලබා ගන්නේ MCQ එකෙන් නෙමෙයි රචන එකෙන්. ගේම ගහන්නේ ව්‍යුහගත පේපර් එකෙන් රචන පේපර් එකෙන්. MCQ එක අපි උදව්වක් විදියට පාවිච්චි කරන විතරයි. ඒක නිකන් සප්ලිමන්ට් එකක්, සපෝටිව් එකක්. ඒක උදව්වක් විතරයි. ඒක මූලික එක නෙමෙයි. ගොඩක් ළමයි try කරන්නේ MCQ පේපර් එක මූලික කරගෙන ඒකට වැඩි ලකුණක් අරගෙන ඉතුරු ලකුණු රචනා පේපර් එකෙන් ගන්න. ඔයා ඔය පැත්ත මාරු කරොත් වා සාර්ථක වෙයි. මූලික කරගන්න රචන පේපර් එක ඒකෙන් පුළුවන් තරම් ලකුණු ගන්න උත්සාහ කරන්න. ඒකට උදව්වක් කරගන්න MCQ එක. හොඳ ප්‍රතිඵලයකට නිකම්ම යන්න පුළුවන්. හරිනේ? අපි 100කට යනවා නම් දල වශයෙන් ලකුණු 55ක් 100ක් එවන කියන්නේ 55ක්. එතකොට අපිට උන තව 27ක්. MCQ අවශ්‍යයි 27ක්. එතකොට මුළු ලකුණු 55ක් 100ක්. ඔයා හිතලා බලන්න මේක අමාරුයිද කියලා. ව්‍යුහගත ප්‍රශ්නයකට 10න් 6යි. රචනා ප්‍රශ්නයකට 15න් 8යි. MCQ 27යි. 27යි. අපි B එකකට ටාගට් කරනවා නම් අන්න එතකොට මීට වඩා ටිකක් වැඩිපුර මහන්සි වෙන්න ඕන. ව්‍යුහගත ප්‍රශ්නයකට අපිට අවම වශයෙන් 7 බැගින් 28ක් ඕන. රචනා ප්‍රශ්නයකට අපිට 10 බැගින් 40ක් ඕන. එතකොට 68යි දෙකෙන් බෙදෙනවා 34යි. ඒකට උදව්වක් විදියට අපට අවශ්‍ය වෙනවා MCQ 31ක් මුළු ලකුණු 65ක්. ඒ කියන්නේ B එකක්. දැන් චුට්ටක් කල්පනා කරලා බලන්න මේ දෙක ඔයාට කවදාවත් ලබා ගන්න බැරි විදියේ ප්‍රතිඵලයක්ද නැත්නම් උත්සාහ කරොත් කරගන්න පුළුවන් දෙයක්ද? මූලික වශයෙන් ඕගොල්ලෝ විභාගෙදී බය වීම වළක්ව ගන්න ඕන. ඒක අනිවාර්යෙන් ඉන්න ඕන නැත්නම් කොහොමත් අසාර්ථක වෙනවා. ඔයා බය වෙන්නේ නැත්නම් ඊළඟට ඔයාගේ ඔය තියෙන වැරදි සංකල්ප අයින් කරන්න ඕන. ඕගොල්ලෝ හැමදාම පුරුදු වෙලා ඉන්නේ ගොඩක් වෙලාවට ටියුෂන් පන්ති වලින් ඉස්කෝලෙන් ඕගොල්ලෝ උපදෙස් ලැබෙන්නේ MCQ පේපර් එකට මහන්සි වෙන්න. වැඩිපුර MCQ කරන්න. වැඩිපුර MCQ කරන්න. ඒක පදනම කරගන්න. කරුණාකරලා ඒක නවත්තන්න. MCQ පේපර් එක ඔයාගේ පදනම කරගත්තොත් අනිවාර්යෙන් අත්තිවාරම අසාර්ථකයි කියලා වෙනවා. මම ඒකට මූලික හේතුව කියන්නම්. ඔයා පදනම් කරගන්න MCQ පේපර් එක නම් MCQ පේපර් එක චුට්ටක් හරි අමාරු වුණු ගමන්
ඔයා මානසිකව වැටිලා රචනා පේපර් එක කොහොමත් කෙලව ගන්නවා. ඕක තමයි වෙන්නේ. විභාගෙදි හැමෝටම වෙන්නේ ඕක. පදනම් කරගන්න MCQ එක MCQ එක චුට්ටක් අමාරු වුණා. හිතුවට වඩා කරගන්න බැරි වුණා. වෙලාව මදි වුණා. මානසිකව වැටුණා. රචන එකත් අනාගත්තා. ඕකේ පැත්ත මාරු කරන්න. ඔයා පදනම කරගන්න එපා MCQ එක. එතකොට ඔයාගේ හිතේ තියෙන්නේ නෑ මම මැච් එක ගහන්නේ රචන එකේ. MCQ එක ටිකක් අමාරුයි. ඔව් හිතපු තරම් කරගන්න බැරි වුණා. ඇත්ත. ලකුණුත් අඩුයි. වෙලාවත් මදි වුණා. නමුත් ප්‍රශ්නයක් නෑ. මගේ මැච් එක තියෙන්නේ ඊළඟ දවසේ. රචන එකත් එක්ක. කන්සෙප්ට් එක වෙනස් කරොත් තමයි සක්සස් වෙන්න පුළුවන්. එසා කරුණාකරලා ඔයාගේ සංකල්පය මාරු කරන්න. ඔයාගේ ජීවිතේ A level ජීවිතේ පදනම MCQ එක නෙවෙයි. ඒක අතාරින්න. ඒක අතෑරියොත් විතරක් ඔයා සාර්ථක වෙයි. ඔයාගේ පදනම රචන එක. මෙන්න පදනම. පදනම ශක්තිමත්. අත්තිවාරම ශක්තිමත්. මෙන්න උදව්ව. එච්චර කලබල වෙන්න යන්නේ නැහැ. ලකුණු 27ක්, ලකුණු 31ක් මහා ලොකු අමාරු ගානක් නෙමෙයි. MCQ 40ක් අමාරුයි. නමුත් 30ක් ගහ ගන්න පුළුවන්. අනිත් එක ඔයා රචනා පේපර් එකට වැඩිපුර ලකුණු ගන්න නම් නිතරම විෂයත් එක්ක ඉන්න ඕන. නිතර පාඩම් කරන්න ඕන. තියරි නැවත නැවත බලන්න ඕන. ප්‍රශ්න වලට නැවත නැවත උත්තර ලියන්න ඕන. එතකොට තමයි ආ ටච් එකේ ඉන්නේ. රචනයකට ටච් එකේ ඉන්නකොට ඉබේම MCQ පේපර් එක කරන්න අවශ්‍ය දැනුම ඔළුව ඇතුලේ නිතරම කැරකෙනවා. MCQ පේපර් එකට අවශ්‍ය දැනුම ඔළුව ඇතුලේ නිතරම කැරකෙනවා. එතකොට වෙන්නේ ඔය වගන්ති ප්‍රශ්න ABC ඒවා තර්ක කරන ඒවා වැඩි සුළු කිරීම නැති තර්ක කරන ප්‍රශ්න ප්‍රස්තාර ප්‍රශ්න ඒවා නිකම්ම හරියනවා. පොඩ්ඩක් හරි කෙලවුණොත් කෙලවෙන්නේ සංකීර්ණ මට්ටමේ සුළු කිරීම තියෙන MCQ විතරයි. ඔයාලට පොඩ්ඩක් අර ගණන් හදන්න අමාරුයි. ඒ නිසා අර සුළු කිරීම මෙහෙම තියෙන ඒවා කෙලවෙලා යනවා. හැබැයි ඔයා නිතර පාඩම් කරන ළමෙක් තියරි හොඳින් ඔළුව ඇතුලේ තියෙනවා. නිතර විශ්ලේෂණය වෙනවා. තර්ක කරන්න පුළුවන්. පේපර් එකෙන් භාගයක් ආසන්න වශයෙන් භාගයයි 27යි 31යි. 50න් 27ක් 50න් 31ක් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ try කරන්නේ කොහොමද දන්නවද? ඕගොල්ලෝ try කරන්නේ MCQ එක 50න් 40ක් ගන්න try කරනවා. ඕක කරන්න බෑ. MCQ 50න් 40ක් ගන්න යනවා. ඕක කරගන්න බෑ. ඕක කරගන්න බැරි වෙලා මානසිකව වැටුනාම රචන එකේ ලකුණු එන්නේත් නැහැ. එතනින් physics down. නිතරම මතක තියාගන්න අපි සංකල්ප වෙනස් කරගන්න ඕන සාර්ථක වීම සඳහා. එච්චරයි. මං හිතනවා මූලික පැහැදිලි කිරීම ඇති කියලා. මේ වැඩසටහනේදී අපි ටාගට් කරන්නේ මෙතනට. මම ටාගට් කරන්නේ B එකකට. ඔයත් උපරිම උත්සාහයෙන් වැඩ කරන්න B එකකට. මම මේ කියන්නේ දුර්වල ළමයෙක්ට. සාමාන්‍යයෙන් හොඳ හැකියාවක් තියෙන ළමයෙක් B එකෙන් එහාට වැඩ කරන්න. A එකකටම try කරන්න. එයාට පුළුවන් මෙතනට 7 වෙනුවට 8ක් දාගන්න. 10 වෙනුවට 12ක් දාගන්න. A එකකට try කරන්න. උනන්දු ළමයෙක් මෙතනින් එහාට යන්න ඕන. අනිවාර්යයෙන්. හරිනේ? උනන්දුව තියෙන ළමයි මෙතනින් එහාට යන්න ඕන. A එකක්. 8 බැගින් 4ක්. 12 බැගින් 4ක්. එතකොට කීයද? 80ක්. නේද? කෙලින්ම ලකුණු වෙනවා 40ක්. එතකොට එයාට තව අවශ්‍යයි MCQ 35ක්. 75ක්. A එකක්. දැන් ඔයාලට පේනවද හරියට බය නැතුව වැඩ කරන ළමයෙක්ට එකක් ගන්න උනත් MCQ පේපර් එක කෙල වුණාට ප්‍රශ්නයක් නැහැ.
ඕගොල්ලෝ MCQ එක අප්සෙට් ගියපු ගමන් සම්පූර්ණ විභාගයම අප්සෙට් යනවා. විශේෂයෙන්ම වෙන ප්‍රශ්නේ ෆිසික්ස් තියෙන්නේ මැද. දැන් අපි හිතමු මැත්ස් එක හොඳට කරගත්තා. බයෝ එක හොඳට කරගත්තා. දෙකම ඕකේ. ෆිසික්ස් MCQ එක කෙලවෙනවා. එතනින් එහාට ෆිසික්ස් සෙකන්ඩ් එක කෙලවෙනවා, කෙමිස්ට්‍රි කෙලවෙනවා, ඔක්කොම කෙලවෙනවා. ඒ නිසා කරුණාකරලා සංකල්ප වෙනස් කරගන්න. ඒ එකක් කියන්නේ අමාරු ටාගට් එකක් නෙමෙයි. 10න් 8යි 15න් 12යි මේ දෙකට යන්න පුළුවන් නම් එතනම ලකුණු 40යි. තව ඕනේ MCQ 35යි. හරිනේ? නිතරම මතක තියාගන්න වෙනස් විදියට හිතන්න. එතකොට තමයි සාර්ථකත්වයට යන්න පුළුවන්. විශේෂයෙන්ම විභාගෙදී හැමෝම සාකච්ඡා කරන හැමෝම කතා කරන සාම්ප්‍රදායික විදියට විභාගය දිහා බලන්න එපා. විභාගය දිහා වෙනස් කෝණයකින් බලන්න. මං හිතන්නේ මේක ලියාගත්තත් හොඳයි කියලා. කොහේ හරි තැනකින් පොඩියට ලියාගන්න. ටියුට් එකේ ඇතුල් පැත්තේ උනත් කමක් නැහැ. හැබැයි පිට කවරේ ඇතුල් පැත්තේ විතරයි. අනිත් පිටුව ඉඳ තිබ්බේ ෂෝට් නෝට් එකට. පිට කවරේ ඇතුල් පැත්තේ ලියාගත්තට කමක් නැහැ. පිටුව දෙකට බෙදලා වෙන් කරලා තියෙන්නේ ඒක ෂෝට් නෝට් එකට. හොඳේ? මෙන්න ටියුට් එක රිවිෂන් 1 මේකේ ඇතුල් පැත්තේ ලිව්වට කමක් නැහැ. මේ පැත්තේ. මේ පැත්ත පිටුව දෙකට බෙදලා මන් තියෙන්නේ ෂෝට් නෝට් එකට. ඒකේ මුකුත් ලියන්න එපා. මේකේ ලිව්වට කමක් නැහැ. හරිනේ? වැඩසටහන ගැන මම ඊට වඩා හඳුන්වා දීමක් කරන්නේ නැහැ. හොඳින් මතක තබා ගන්න මේ ඔබට පුළුවන් ටාගට් එකක්. මේක මිෂන් ඉම්පොසිබල් නෙමෙයි. මේක බොහොම පහසුවෙන් කළ හැකි දෙයක්. හරිනේ? කිසිම අවුලක් නැතුව හැමෝටම කරන්න පුළුවන් දෙයක්. දක්ෂ ළමයි A එකකට ටාගට් කරන්න. දුර්වල ළමයි B එකකට ටාගට් කරන්න. එතකොට අඩුම ගානේ C එකකින්වත් නවතිනවා. S එකක් එන්නේ නැහැ. S එකෙන් උඩට යනවා. පැහැදිලිද? ටක් ගාලා ලියා ගන්න. ඊට පස්සේ අපි වැඩේට බහිමු. දැන් ඇහෙනවද? මේක ලියාගත්තා නම් ඊට පස්සේ අපි ඇත්තටම ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න හදන්නේ ටියුට් එකේ පිටු අංක 1 ෂෝට් නෝට් එකට තමයි යන්නේ. හොඳේ? ෂෝට් නෝට් එකට. මේක මකන්නද? හරි නේද? මේක මකන්නම්. රයිට්. හොඳින් අහගෙන ඉන්න. අපි මේ දවස් 12 අපේ සිලබස් එකේ පාඩම් වලට බෙදාගෙන තියෙනවා. හරිනේ? අද පටන් ගන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්. මම යාන්ත්‍ර විද්‍යාව පාඩමට වෙන් කරලා තියෙනවා දවස් 2ක්. ඒ කියන්නේ අද දවසයි ලබන සතියයි. හරිනේ? අපි යාන්ත්‍ර විද්‍යාව පාඩම ඇතුලේ ඉන්නේ දවස් 2යි. අද සහ ලබන සතිය. හොඳින් අවධානය දෙන්න.
මුකුත් ලියන්න එපා. මුකුත් ලියන්න එපා. හොඳින් අහගෙන ඉන්න එච්චරයි. ඊට පස්සේ ඔයාලට පුළුවන් ටට්ටක් ගාලා ලියාගන්න. හරිනේ? අපි මුලින්ම යාන්ත්‍ර විද්‍යාව පාඩමට ගියොත් බෝඩ් එක බලාගෙන අහගෙන ඉන්න එච්චරයි. අපි කතා කරනවා චලිතය ගැන. චලිතය යටතේ අපි කතා කරනවා චලිත ලක්ෂණ ගැන. චලිත ලක්ෂණ අපි පහක් කතා කරනවා. දුර, වේගය, විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය. ලක්ෂණ පහක් කතා කරනවා. ඊළඟට අපි කතා කරන්නේ චලිත සමීකරණ ගැන. චලිත සමීකරණ. සමීකරණ හතරක් කතා කරනවා. v = u ධන t, s = u ධන v බෙදීම 2 වාරයක් t, ut ධන භාගයයි at වර්ග, v වර්ග = u වර්ග ධන 2යි as. ඔන්න ඔය විදිහට අපි කතා කරන දේවල් මම ටක් ගාලා ආයෙත් පැහැදිලි කරන්නම්. හොඳින් අහගෙන ඉන්න. සම්පූර්ණ සිලබස් එක අපි මේ විදිහට බොහොම කෙටියෙන් සාකච්ඡා කරගෙන යනවා. ඇත්තටම මේ විදිහට කෙටියෙන් සාකච්ඡා කරාම ඒක හොඳටම ප්‍රමාණවත් විභාගෙට. අපි විභාගෙදී සම්පූර්ණ සිලබස් එක ඔළුව ඇතුලේ තියෙන්න ඕන. මම උත්සාහ කරන්නේ දවස් 12ක් ඉවර වෙනකොට පිටු 24කට සිලබස් එකේ ෂෝට් නෝට් එකක් ගහන්න. දවස් 12යි පිටු 24යි සම්පූර්ණ සිලබස් එක එතනින් ඉවරයි. ඒ නිසා හොඳින් අවධානය දෙන්න. හරිනේ? චලිතය ගත්තොත් පිහිටීම වෙනස් වීම, අවට පරිසරයට සාපේක්ෂව කාලය ගත වන විට. චලිත ලක්ෂණ දුර, ගමන් කළ මාර්ගයේ දිග, වේගය කියන්නේ දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව, විස්ථාපනය කියන්නේ සලකන පිහිටීම් දෙකක් අතර කෙටිතම දුර දෛශිකයක්, ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාව, ත්වරණය කියන්නේ ප්‍රවේගය වෙනස් වීමේ ශීඝ්‍රතාව, විස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය කියන්නේ දෛශික, දුර, වේගය, අදිශ. චලිත සමීකරණ ඒකාකාර ත්වරණයෙන් චලනය වෙනවා නම් මෙන්න මේ සමීකරණ 4 වළංගුයි. හරිනේ? මේ සමීකරණ 4 වළංගු වෙනවා. ඒකාකාර ත්වරණයක් සඳහා. ඊළඟට අපි කතා කරන්නේ චලිත ප්‍රස්ථාර. චලිත ප්‍රස්ථාර වර්ග පහක් කතා කරනවා. දුර කාල අනිවාර්යෙන් මූල ලක්ෂයෙන් ආරම්භ කරන්න ඕන. දුර කාල මූල ලක්ෂයෙන් ආරම්භ කරන්න ඕන. අනුක්‍රමණය සමානයි වේගය. ඊළඟට අපි කතා කරනවා වේග කාල. ඒකේ වර්ගඵලයෙන් ලැබෙන්නේ දුර. ඊළඟට අපි කතා කරනවා විස්ථාපන කාල. විස්ථාපන කාල අනුක්‍රමණයෙන් ලැබෙන්නේ ප්‍රවේගය. ඊළඟට අපි කතා කරනවා ප්‍රවේග කාල අනුක්‍රමණය, ත්වරණය, වර්ගඵලය, විස්ථාපනය. ඊළඟට අපි කතා කරනවා ත්වරණය, ත්වරණ කාල, වර්ගඵලය, ප්‍රවේග වෙනස. ප්‍රවේගය නෙමෙයි වර්ගඵලයෙන් ලැබෙන්නේ ප්‍රවේග වෙනස. ඩෙල්ටා v. ඔන්න මූලික ටික චලිතයට අදාළව ලක්ෂණ
සමීකරණ ප්‍රස්ථාර මේ ටික ටක් ගාලා ලියා ගන්න. ඊළඟට මම කතා කරන්නේ ප්‍රක්ෂිප්ත ගැන. ඉක්මන් කර. ශනිකව ලියන්න වෙලාව නාස්ති කරන්න එපා. වම් පැත්තේ තීරුව දිගේ පහළට ලියාගෙන යන්න. ඉඩ නාස්ති කරන්න එපා. මේක ෂෝට් නෝට් එකක්. ළඟින් හැබැයි එක ගොඩෙත් නෙමෙයි. පැහැදිලිව පිළිවෙලට ලියන්න. ළඟින් පැහැදිලිව පිළිවෙලට ලියන්න. මේ සතියේ දැන් අද දෙවැනි දනේ මම දන්නවා කොහොමත් අද වෙනකොට හැමෝටම මේ ආයතන වලට ගිහිල්ලා ටියුට් ගන්න එහෙම අපහසුතා තියෙනවා. ඒ නිසා මම මේ සතියේ ටියුට් එකයි ලින්ක් එකයි දෙකම හරිනේ ගෲප් වලට දැම්මා. හරි. ඔක්කොම මම ගෲප් වලට දැම්මා. තියරි ගෲප් එකට, රිවිෂන් ගෲප් එකට, මොඩල් පේපර් එකට දින 12ට සියලුම ගෲප් වලට අද ලින්ක් එක දැම්මා, ටියුට් එකක් දැම්මා. හැබැයි ලබන සතිය වෙනකොට අපි මේක ටිකක් පිළිවෙල කරනවා. හරි? මොකද තාම මේ මාසේ මුලනේ. ලබන සතිය වෙනකොට ඕගොල්ලන්ට දින 12 වැඩසටහනට අදාළව වෙනම ඉන්ඩෙක්ස් නම්බර් එකක් ලැබෙනවා. හරිනේ? ලබන සතිය වෙනකොට දින 12 වැඩසටහනට අදාළව වෙනම නම්බර් එකක් ලැබෙනවා. ඒක මතක තියාගන්න. හරි? ඒ වගේම ලබන සතියේ මේ ක්ලාස් එකේ Zoom එකේ link එක දාන්නේ දින 12න් B එකක් group එකට පමණයි. හරිද? ලබන සතියේ මම ටියුට් එක දාන්නෙත් නැහැ. හරි? ලබන සතියේ මම ටියුට් එක දාන්නෙත් නැහැ. ටියුට් එක ආයතන වලින් ගන්න. දුර පළාත් වලින් සම්බන්ධ වෙන ළමයි. පොඩ්ඩක් අත උස්සනවාද දුර පළාත් වලින් සම්බන්ධ වෙන ළමයි? ඒ කියන්නේ අම්බලන්ගොඩ ගාල්ලෙන් නෙමෙයි ටිකක් දුර පළාත් වලින් සම්බන්ධ වෙන ළමයි. තව ඉන්නවද? ඒ ළමයි හැමෝටම පුළුවන් ටියුට් එක වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. හොඳයි? මොනවා හරි ගැටලු තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ඕගොල්ලන්ට පුළුවන් WhatsApp message එකක් දාලා මගෙන් අහන්න. ප්‍රශ්න තියෙනවා WhatsApp message එකක් දාන්න. ලබන සතිය වෙනකොට ඕගොල්ලෝ හැමෝටම ඉන්ඩෙක්ස් නම්බර් එකක් දෙනවා. දින 12 B එකේ වැඩසටහනට අදාළව. ලබන සතියේ ටියුට් එක group එකට දාන්නේ නැහැ. එක්ක ආයතනයෙන් ගන්න නැත්නම් වෙබ්සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. ලබන සතියේ ක්ලාස් එකේ link එක දාන්නේ දින 12න් B එකක් ප්‍රෝග්‍රෑම් එක. මේ group එකට විතරයි. ඒ නිසා හැමෝම මේ පන්තියට එනවා නම් මේ group එකට සම්බන්ධ වෙන්න. හරිනේ? දැන් ඔය පන්ති ගැන මොන ප්‍රශ්න තිබුණත් Zoom එකේ chat එකේ දාන්න එපා. ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න WhatsApp කරා නම් හරි. හරිනේ? ලියලා ඉවරයිනේ? මකනවා. ඊළඟට හොඳින් අවධානය දෙන්න. ප්‍රක්ෂිප්ත ගුරුත්වය යටතේ පරාවලික මාර්ගයක්. ප්‍රක්ෂේපණ ප්‍රවේගය u නම් ප්‍රක්ෂේපණ කෝණය θ නම් උපරිම උස h නම් තිරස් පරාසය r නම් h u වර්ග බෙදීම 2g sin වර්ග θ r u වර්ග බෙදීම g sin 2θ. ප්‍රක්ෂිප්තයක උපරිම උසේදී
තිරස් ප්‍රවේගයේ විතරයි තියෙන්නේ u cos θ. තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. සිරස් ප්‍රවේගය තමයි කාලය සමග වෙනස් වෙන්නේ. තිරස් එක වෙනස් වෙන්නේ නැහැ. සිරස් එක තමයි වෙනස් වෙන්නේ. u sin θ ක්‍රමයෙන් අඩු වෙලා උපරිම උසට එනකොට බිඳුවක් වෙලා නැවත පහළට වැඩිවීමක් වෙනවා. තිරස් ප්‍රවේග සංරචකය වෙනස් වෙන්නේ නැහැ. සිරස් ප්‍රවේග සංරචකය අඩු වෙලා උපරිම උසේදී බිඳුවක් වෙලා නැවත ප්‍රතිවිරුද්ධ දිශාවට වැඩි වෙනවා. මේ චලිතය සිද්ධ වෙන්නේ ගුරුත්වය යටතේ. උපරිම උස තිරස් පරාසය. ඊළඟට ඔයගොල්ලෝ මේවා පහළට ලියන්න ඕන. හොඳේ ලියන්න එපා බලාගෙන ඉන්න. ප්‍රක්ෂේපණ කෝණය 45ක් වුණොත් තිරස් පරාසය උපරිම වෙනවා. එවිට උපරිම උස u වර්ග බෙදීම 4g උපරිම තිරස් පරාසය u වර්ග බෙදීම g මේ දෙක දිහා බැලුවොත් අපිට කියන්න පුළුවන් r max 4h0. ප්‍රක්ෂේපණ කෝණය 45ක් වෙනකොට තිරස් පරාසය උපරිම උස වගේ 4 ගුණයක්. හරිද? ඒ වගේම එකම තිරස් පරාසයක් ලැබෙන පරිදි ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් කෝණ දෙකක් තියෙනවා. එකම ප්‍රවේගයෙන් u එකම තිරස් පරාසය r ප්‍රක්ෂේපණය කළ හැකි කෝණ දෙකක් තියෙනවා. අපි ඇල්ෆා බීටා කියලා ගත්තොත් ඇල්ෆා ධන බීටා එකතුව අංශක 90යි. ඇල්ෆා 30යි නම් බීටා 60යි. ඇල්ෆා 20යි නම් බීටා 70යි. ඇල්ෆා 40යි නම් බීටා 50යි. එකතුව 90යි. එකම ප්‍රවේගයකින් එකම තිරස් පරාසයක් ලැබෙන විදියට ප්‍රක්ෂේප කළ හැකි කෝණ දෙකයි. ලියාගන්න අංගාල.